ආයිබෝවන් දුවේ පුතේ අදත් සිකුරාදා දවසේ ජාතික පාසල වැඩසටහන යටතේ අද අපි බලාපොරොත්තු වෙන්නේ තවත් සිංහල පාඩමක් සිදු කිරීමටයි. අද විශේෂිත අපේ අවධානය යොමු කරන්නේ විචාරයක් ලිවීම සම්බන්ධව. දුවේ පුතේ විචාරයක් ලියනවා කියන එක අද මේ විභාගයට ඉදිරිපත් වෙන සියලුම දරුවන්ට ඉතා පහසු කටයුත්තක් කරන බවට පොරොන්දු වෙමින් අපි විචාරයක් ලිවීමට පටන් ගන්නවා. පළවෙනියෙන්ම සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේදී කොහොමද විචාර හැදෙන්නේ? විචාර කීයක් එනවද? මොකද්ද මේකට අපි විචාර ලියනකොට භාවිත කරන්න ඕන ක්‍රමවේදය කුමක්ද? ප්‍රශ්න පත්‍රයක් ගත්තොත් එහෙම ලකුණු කීයක් මේකට ලැබෙනවද? මේ සියල්ල පිළිබඳව සාකච්ඡා කරනවා. සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍ර කොටස් 3කින් යුක්තයි. එයින් තුන්වෙනි කොටස තමයි විචාර සම්බන්ධව කතා කරන්නේ. විචාර ලැබෙන ලකුණු විචාරව සඳහා ලැබෙන ලකුණු 40ක් සාහිත්‍ය කොටසේදී ආවරණය කරනවා. ලකුණු 40ක් ආවරණය කරන්නේ කොහොමද? 15 විචාර 2යි 10 විචාරයකුයි. සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයේටම සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේටම ලැබෙන ලකුණු 80. ඒකෙන් මුල් ප්‍රශ්න දෙකට ලකුණු 40ක් හිමි වෙනකොට විචාර ප්‍රශ්න 3කට ලකුණු 40ක් හිමි වෙනවා. අපි ඒ ලකුණු 40ම ලබා ගත්තොත් සිංහල ප්‍රශ්න පත්‍රයේ සඳහා සිංහල විභාගයේ සඳහා නැත්නම් අප සාමාන්‍ය පෙළ සිංහල විෂය සඳහා අනිවාර්යෙන් ඒකක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා ගෞරවයෙන් දුවලා පුතාලට මම ආරාධනා කරනවා මේ වෙලාවේදී ඔබගේ පෑනක් පොතක් ඒ වගේම ඒ අදාළ කරන ලියන්න කියන්න උවමනා කරන භාණ්ඩත් රැගෙන පොතක් පතක් සූදානම් කරගෙන දැන් සූදානම් වෙන්න අපි විචාරයක් ලියන්නේ කොහොමද කියලා විමසා බලමු. පළවෙනියෙන්ම විචාරයක් කියන්නේ කුමක්ද කියන මෙන්න මේ ප්‍රශ්නෙට අපි මුහුණ දෙන්නට ඕනේ. විචාරයක් කියන්නේ මොකක්ද? සැබවින්ම විචාරයක් කියලා කියන්නේ ඔබට අදාළ පාඩම් 16 ආශ්‍රයෙන් ඒ පාඩමට අදාළව විමසනු ලබන ප්‍රශ්නයක් ඒ වගේම පැතිකඩක් විචාරයක් යයි කියනු ලැබේ. දැන් අපි අපේ භාෂාව හා සාහිත්‍ය පොත සිංහල සාහිත්‍ය සංග්‍රහය කියන පොත ඔය පොත් දෙකම ආශ්‍රය කරගෙන යනකොට සිංහල සාහිත්‍ය සංග්‍රහය ආශ්‍රය තමයි මේ විචාර විමසන්නේ. ඒක එක පාඩමක් නෙමෙයි පාඩම් 16ක් තියෙනවා. මේ පාඩම් 16ම ආශ්‍රයෙන් අපිට විචාරයක් විභාගෙ තියෙන්න පුළුවන්. ඒ එන විභාගේ විචාර අතුරින් අපි එකක් තෝරාගෙන දෙකක් තෝරාගෙන තුනක් තෝරාගෙන විභාගෙට ඉදිරිපත් වෙන්නට ඕන. තෝරගන්නවා කියලා කියන්නේ කුමක්ද කියන එක මම ඉස්සරහදී කියනවා. එහෙමනම් විචාරයකදී ඔබෙන් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා ඒ පාඩමට අදාළව යම්කිසි ප්‍රශ්නයකට විසඳුමක්. ඒත් එකම ඒකේ පැතිකඩක් විමසන එකක් බලාපොරොත්තු වෙනවා. එයින් කරනු ලබන්නේ ඔබෙන් විමසා ඇති ප්‍රශ්නයට විචාරයට අදාළ උදාහරණ සහිතව අදාළ කාරණාව සනාථ කිරීමයි. සාමාන්‍යයෙන් අපි තව කෙනෙක් අපෙන් ප්‍රශ්නයක් ඇහුවට පස්සේ අපි පිළිතුරක් දෙනකොට පැහැදිලිව අනිත් අයට තේරෙන්න මේ පිළිතුර දෙන්න ඕනේ. ඒ දෙන වෙලාවේදී මතක තබා ගන්න අනිවාර්ය කාරණාවක් තමයි සාධක සහිතව ඔප්පු කරන්න ඕනේ. සාධක සහිතව ඔප්පු කරනවා කියලා කියන්නේ කුමක්ද? පාඩමට අදාළව යම් කරුණු කාරණා ටිකක් පෙළගස්වලා පිළිවෙලට ඉදිරිපත් කළ යුතුමයි. එහෙම ඉදිරිපත් කළොත් තමයි ඒ පුද්ගලයා මේ කාරණාව හරියටම හරි මේ වැඩේ හරියටම හරි කියලා පිළිගන්නේ. මම හිතන්නේ දුවල පුතාලාට පුළුවන් මේ වැඩේ හරියටම හරි කියලාද ඔප්පු කරන්න. අපොස සාමාන්‍ය පෙළ විචාරය යනු කුමක්ද? අපොස සාමාන්‍ය පෙළ විචාරය යනු කුමක්ද? සාමාන්‍ය පෙළ විභාගයේදී විචාරයක් එන්නේ කොහොමද? මම අර කිව්වේ පස්සේ අපි කියනවා කියලා. සිංහල සාහිත්‍ය සංග්‍රහය ආශ්‍රයෙන් ලකුණු 80ක ප්‍රශ්න පත්‍රයක් සකස් වෙයි. එයින් 3 4 ලකුණු 15ක විචාර දෙකක් ලිවිය යුතුය. 5 6 7 ලකුණු 10ක විචාරයක් ලකුණු 10ක විචාර ප්‍රශ්න එකක් ලිවිය යුතුය. දැන් ඔබ ප්‍රශ්න පත්‍රයේ මේ වෙනකොට හොඳටම දන්නවා. අධ්‍යයනය කරලා තියෙන ප්‍රශ්න පත්‍රයත් එක්කම ඔබ මේ විචාර එන තැන එන පිළිවෙල
ලියන්න ඕන ක්‍රමවේදය සියල්ලම දැනගෙන ඉන්න. එතෙන්දී විශේෂයෙන් අවධානය ලක් කරගන්න ලකුණු 80ක ප්‍රශ්න පත්‍රයක් ලකුණු 80ක ප්‍රශ්න පත්‍රයක් සාහිත්‍ය සංග්‍රහයෙන් සකස් වෙන ලකුණු 80ක ප්‍රශ්න පත්‍රයක්. ඒ 80 ප්‍රශ්න පත්‍රයේදී අනිවාර්ය ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ තමයි 3 4 ප්‍රශ්න දෙක අනිවාර්යයි. 1 2 ප්‍රශ්න දෙක අනිවාර්යයි. ඊට අමතරව 5 6 7 කියන මෙන්න මේ ප්‍රශ්න තුනක් තියෙනවා. ඒ ප්‍රශ්න තුන ආශ්‍රයෙන් එකක් තමයි තෝරගන්න. ඒ ටික මතක තියාගන්න. එතකොට අපි ගත්තොත් 3 සහ 4 වලට ලකුණු 15 බැගින් හිමි වෙනවා. අනිත් එක 5 6 7 කියන එකට ලකුණු 10යි. 15යි 15යි 30යි මේ 10යි ලකුණු 40 හැදෙන්නේ. ඒ විදිහට මේක අපේ දරුවෝ කල්පනා කරනවා ගොඩක් අමාරුයි, හරි අපහසුයි මේ ප්‍රශ්නයට පිළිතුරු ලියන්න. විචාරයක් කියන්නේ 10 වසරට එනකොට ලොකු ඔළුවට ලොකු ගලක් තිබ්බා වගේ බරක් තිබ්බා වගේ එන්නේ. මේ තාම සරල ඔබගෙන් ප්‍රශ්නයක් විමසනවා නම් දරුවනේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අහනවා ඔයාගේ නම මොකද්ද කියලා. මගේ නම සුනිමල්. කෙලින්ම අපිට උත්තරයක් දෙන්න පුළුවන්. ඒ වගේ මෙතෙන්දී අහනවා පොඩි විස්තරයක් කරලා ඔයා කාගේ කවුද? මම එහෙනම් රම්බණ්ඩා කියන අර මුදලාලිගේ පුතා. අන්න ඒ වගේ පිළිතුරක් දීමේ හැකියාව අපිට තියෙන්න ඕනේ. ඒක තමයි ਵਿਚාරයකින් කරන්නේ. තව ටිකක් ඔයා පැහැදිලි කළොත් කොහොමද ඔයා රම්බණ්ඩගේ පුතා වෙන්නේ? තව ටිකක් පැහැදිලි කරලා දෙන්න කියනවා. අන්න ඒ වෙලාවේ තමයි රම්බණ්ඩගේ පුතා කොහොමද වෙන්නේ කියන එකට ඔබ උද්ෘතත් එක්කව එහෙම නැත්නම් විස්තර සහිතව ඒ ප්‍රශ්නය හඳුන්වා දෙන්නට ඕනේ. අපි ඕනෑම දෙයක් කරනකොට මූලික හඳුන්වා දීමක් තියෙනවා. එහෙනම් මේ විචාරවලදී ලකුණු 15ක් හිමි වෙන විචාරයක් ලියන අවස්ථාවන් වලදී මූලික හැඳින්වීමක් කරන්නට ඕනේ. ඒ හැඳින්වීමේදී මතක තියාගන්න විමසා ඇති ප්‍රශ්නයට අදාළව ග්‍රන්ථය, කතුවරයා, ලියු යුගය සහ ප්‍රශ්නයට අදාළ කෙටි සටහනක් අනිවාර්යෙන්ම සටහන් කරන්නට ඕනේ. දැන් අපේ දරුවෝ කෙටි සටහනක් කියලා ලියනවා සමහරක් වෙලාවට මේක පිටුව පිරෙන්න ලියනවා. වචන 125ත් 154 කොටසක් බලාපොරොත්තු වෙන්නේ. මේ හැඳින්වීමටම ලකුණු අර සාමාන්‍යයෙන් ඔක්කොම ටික ලකුණු ලැබෙයි කියලා හිතේ තියාගෙන පිටුවක් එකමාරක් ලියනවා. ඊටාම නිෂ්ඵල ක්‍රියාවක්. ඊටාම කෙටියෙන් කතුවරය යුගය ඒ උපුටාගත් ග්‍රන්ථය ඊට පස්සේ අදාළ ප්‍රශ්න මාතෘකාව සම්බන්ධව කෙටියෙන් විස්තර කිරීම තමයි කරන්න ඕනේ. ඒක තමයි මේ කෙටි සටහන ලියන අපි උදාහරණයක් සහිතව මේක ඉස්සරහදී විමසනවා. අපි ඒ නිසා ඉක්මන් කළ ඉස්සරහට යමු. සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නය කොටස් දෙකකින් යුක්තයි. මේ ප්‍රශ්නය කොටස් දෙකකින් 1 සහ 2 කියලා කොටස් දෙකකින් යුක්තයි. ඔය 3 4 කියන එක. ඒකෙදි තියෙනවා මේ ප්‍රශ්නය හෝ වෙන අනිත් ප්‍රශ්නය. ඒ කියන්නේ අපි මේ දෙවෙනි ප්‍රශ්නය තුන්වෙනි ප්‍රශ්නය ගත්තොත් එහෙම තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා පළවෙනි ප්‍රශ්නය ඒ වගේම ඒ ප්‍රශ්නය හෝ තව ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න දෙකක් තෝරගන්න තියෙනවා. එතකොට වර්ණ දෙකක් තියෙනවා. දෙකෙන් එකක් තමයි තෝරගන්න තියෙන්නේ. ඒ එක වර්ණයක් තෝරගත්තට පස්සේ ඒකෙත් 1 2 කියලා කොටස් දෙකක් තියෙනවා. ඒකත් හොඳට අවබෝධයි. එතකොට අපි ඒ කොටස් දෙක වෙනම පිළිතුරු සැකසෙන විදිහට සකස් කරගන්නට ඕනේ. ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එයින් පළමු කොටස එක් පැතිකඩක්ද දෙවන කොටස වෙනත් පැතිකඩක්ද වශයෙන් විමසිය යුතුයි. කොටස් දෙක දෙවිදිහකට විමසන්නට ඕනේ. තනි විදිහකට එක විදිහකට කොටස විමසන්න සම්පූර්ණ විස්තරයක් ලියාගෙන යෑමේ හැකියාව අපිට නැහැ. විචාරයේ විමසන විදිහට ලියන්නට ඕනේ. අන්තිම මේ විචාරය ලියන වෙලාවේදී අපි සමෝදානික අවස්ථාවට එන්න ඕනේ. සමෝදානික අවස්ථාව කියලා කියන්නේ මුල, මැද, අග සියල්ල ලස්සන ගලපන්න. ජාතක කතා ගත්තොත් එහෙම ජාතක කතාවල තුන්වෙනි කොටස තමයි සමෝදානික අවස්ථාව. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ ආත්මේ බෝසතාණන් වහන්සේ හැටියට හිටියේ කොහොමද? ඊට පස්සේ දැන් මේ ආත්මේ කවුරු විදිහටද ඉන්නේ? මේ කියන විමසීම් ටික අපි කරන්නට ඕනේ. අන්න ඒක ජාතක කතාවක තියෙනවා මෙන්න මෙහෙම සටහන් කරලා ගිය ආත්මේ මෙහෙම දේවදත්ත හැටියට ඉන්නේ මෙන්න මෙයා. මේ ආත්මේ මෙන්න මෙහෙම ඇවිල්ලා දේවදත්ත හැටියට ඉන්නවා. අන්නේ විමසීම වගේ මෙතනින් අපි අහපු ප්‍රශ්නයේ මුල ඉඳලා අග වෙනකොට කරුණු කාරණා සම්පූර්ණ පැහැදිලි කරලා දෙන්නට ඕනේ. කොහොමද? ඉහත කරුණු සියල්ල විමසන ලද ප්‍රශ්නයට අනුව ලියා ඇති බැවින් එම කරුණු සනාතන ලෙස ලිවිය යුතුය. අපි උදාහරණයක් එක්ක දැන් මේ ලකුණු 15ක් ලැබෙන ප්‍රශ්නය විමසා බලමු. ආදර්ශ ප්‍රශ්නයක් භාවිතයෙන් ඉහත විචාර මග එලි කර ගනිමු. දැන් කොහොමද මේ විචාරයක් ලියන්න කියන එක අපි ආදර්ශ ප්‍රශ්නයක්ම භාවිත කරමු. අපි කවුරුත් දන්නවා
උග්ගසේන කතා වස්තුව 11 වසර දරුවන් මේ වෙනකොට ඒක හදාarලා ඉවරයි. උග්ගසේන සිටුපුත්‍රයාගේ කතා වස්තුව පිළිබඳව යම් මතකයක් උළට අරගෙන ඒ අනුව අපි මේ ਵਿਚාරය ලියන්න සූදානම් වෙමු. බලන්න පළවෙනියෙන්ම තියෙන ප්‍රශ්නේ මෙන්න මේකයි. භාෂා භාවිතයත් අවස්ථා හා සිද්ධි ගැලපීමත් ඔන්න මං කියපුවා පැතිකඩ දෙක. ප්‍රධාන පැතිකඩ දෙකක් එනවා කියලා කිව්වේ. ඒ පැතිකඩ දෙක තමයි මේ තියෙන්නේ. භාෂා භාවිතයයි අවස්ථා හා සිද්ධි ගැලපීමයි. ওই පැතිකඩ දෙක අපි විමසනවා. උග්ගසේන නම් සිටුපුත්තුගේ කතා වස්තුව කතාවේ සාර්ථකත්වයට හේතු වී ඇත. එම කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් විමසන්න. දැන් බලන්න එක කරුණක් සඳහා උදාහරණ දෙකක් ගන්න තියෙනවා. අපි දැන් සමහර අපේ දරුවෝ කල්පනා කරනවා මේ උදාහරණ 5ක් 6ක් 7ක් දැම්මොත් එහෙම ලකුණු ගොඩක් වැඩියෙන් ලැබෙයි කියලා. ඇත්තටම ඉල්ලන්නේ දෙකයි නම් 10ක් දීලා හරියන්නේ නැහැ. කඩේට බඩුවක් ගන්න එනකොට බනිස් දෙකක් ඉල්ලනවා නම් බනිස් දෙකක් දෙනවා මිසක් බනිස් 10ක් දීලා හරියන්නේ නැහැ. හැබැයි ඒ දෙන අදාළ කරන අදාළ විදිහටම ගැළපෙන දේ ලබා දීම කළ යුතුයි. එහෙනම් අපි උග්ගසේන කතා වස්තුවේ ප්‍රශ්නය හොඳට තේරුම් ගන්න ඔළුවට කොහොමද විමසන්නේ මොනවද? භාෂා භාවිතය. ඒ වගේම අවස්ථා හා සිද්ධි ගැලපීම. මේ දෙක කතාවේ සාර්ථකත්වයට කොහොමද යොමු වෙලා තියෙන කියන එක විමසා බලමු. බලමු පළවෙනියෙන්ම අපි හැඳින්වීම. අර මම මුලින්ම සඳහන් කරා විචාරයක් ලියනකොට හැඳින්වීමක් අත්‍යවශ්‍යයි. හැඳින්වීමක් අත්‍යවශ්‍යයි. මේ හැඳින්වීම මේ දිගට ලියන්න එපා කියලා කිව්වා, කෙටියෙන් ලියන්න කිව්වා. සද්ධර්ම රත්නාවලිය ධර්මසේන හිමි. එතකොට විචාරේ පටන් ගන්න මොහොතේදීම අපි කල්පනා කරනවා කවුද මේ පොත ලියන්නේ? සද්ධර්ම රත්නාවලිය ලියන්නේ ධර්මසේන හාමුදුරුවෝ. මොන යුගයේද ලියන්නේ? දඹදෙණි සාහිත්‍ය යුගයේදී. දඹදෙණි සාහිත්‍ය යුගයේදී සද්ධර්ම රත්නාවලිය නම් වූ ග්‍රන්ථය ධර්මසේන නම් හිමි නමක විසින් රචනා කර ඇත. එම ග්‍රන්ථයෙන් උපුටාගත් උග්ගසේන නම් කතා වස්තුව සාර්ථක කර ගැනීම සඳහා භාෂා භාවිතය ඒ වගේම අවස්ථා හා සිද්ධ නිරූපණය දායක වන බව විමසා බලමු. ඔච්චරයි හැඳින්වීම. අර දීර්ඝ විස්තර මෙන්න මේ මිටියා එතන කතා අතෙන් යනවා උග්ගසේන මෙහෙම නටන්න යනවා මේක බලන්න යනවා එතකොට ඒකට බෙහිත බැඳෙනවා බැඳිලි වෙලා මෙන්න මේ අවස්ථාවකටපත් වෙනවා මේ සිදුවීම් පටන් ගැනීමේදී අනවශ්‍යයි. ඒක හොඳට මතක තියාගන්න. අපි අර අහන විස්තරේ පමණයි එතෙන්ද ලියන්නේ. මිනිසෙක් අපෙන් ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවාම මේ ප්‍රශ්නෙට තමයි උත්තරේ අපි සපයන්නට ඕනේ. මෙතනදී ඒ ප්‍රශ්නෙට පිළිතුරු ලිවීම මෙන්න මෙහෙම කෙටි හැඳින්වීමකින් මෙන්න මේ කරුණු ටිකෙන් අපිට ඒ වැඩේ පටන් ගන්නට පුළුවන්. අපි යනවා දෙවෙනි අවස්ථාව. ඔන්න දෙවෙනි අවස්ථාව මෙතන අංකේ දාන්න ඕනේ. පළවෙනි අපි දැන් ලියන ਵਿਚාරේ පළවෙනි කොටස තමයි භාෂා භාවිතය. පළවෙනි කොටස භාෂා භාවිතය. එතකොට භාෂා භාවිතයේ පිළිබඳ විමසා බැලීමේදී ඔබ කරුණු දන්නවා කියන එක ඔප්පු කරන්නට මුලින්ම භාෂා භාවිතයක් කියන්නේ මොකක්ද කියන එක හඳුන්වලා දෙනවා. භාෂා භාවිතය කියන්නේ කෙටි වැකි දිගු වැකි භාවිත කරලා තියෙනවා. ගැමි වහර භාවිත කරලා තියෙනවා. උපමා රූපකාදීන් සමෘද්ධිමත් බසක් භාවිත කරලා තියෙනවා. සංවාදාත්මක භාෂා භාවිතයක් තියෙනවා. අනුප්‍රාසාදී ශබ්ද රසයෙන් පරිපූර්ණ භාෂාව භාවිත කරලා තියෙනවා. එහෙමනම් මෙන්න මේ භාෂා ලක්ෂණ සියල්ලම උග්ගසේන කතා වස්තුවේ අන්තර්ගත වෙලා තියෙනවා. උග්ගසේන කතා වස්තුවේ මේ භාෂා ලක්ෂණ සියල්ලම අන්තර්ගත වෙලා තියෙනවා කියලා අපිට මේ විනාඩි 20ක් වගේ පොඩි කාලයක් ඇතුළත මේ කරුණු සියල්ලම විස්තර කරන්න බෑ. හැබැයි අපි කියනවා මේකේ මෙන්න මේ වගේ දේවල් තියෙනවා කියලා මේ නාමිකව සටහන් කිරීමක් කරනවා. එහෙම නාමිකව සටහන් කිරීමක් කරලා අපි මෙතනින් කැමති දෙකක් ගැන මෙන්න මේ කරුණු කාරණා නිසා මේ භාෂා භාවිතය මේක ශ්‍රේෂ්ඨ නැත්නම් මේ කතාව රසවත් කරගන්නට සාර්ථක කරගන්න උපයුක්ත වෙලා තියෙනවා කියන එක අපිට යොදා ගන්න පුළුවන්. මෙන්න භාෂා භාවිතය පිළිබඳව අපි මෙන්න මෙහෙම කතා කරනවා. භාෂා භාවිතය පිළිබඳ මෙවැනි තේමා රැසක් ඇත. නමුත් ඒ තේමා අප විමසන්නේ දෙකක් පමණි. අනිකුත් තේමා නාමිකව සටහන් කිරීම පමණක් යෝග්‍ය වේ. මම මේක විශේෂයෙන් සටහන් කරලා තියෙන්නේ ඒ නිසා. නාමිකව සටහන් කිරීම ප්‍රමාණවත්. උත්තරපත්‍ර පරීක්ෂකවරයෙකු හැටියට මම උත්තරපත්‍රය බලන වෙලාවේදී මේ දරුවා මේ ටික දන්නවද කියලා විමසා බලනවා. ඒ විමසා බැලීමේදී අර කියන කොටස් ටික ඔක්කොම ටික මෙයා දන්නවා. ප්‍රශ්නෙට අදාළ කරලා මෙයා හරි බුද්ධිමත්ව පිළිතුරු ලියනවා. මෙන්න ඒකෙන් එක කොටසක් මෙයා ගන්නවා. කොටස් දෙකක් ගන්නවා. අදාළ උදාහරණ දෙකයි තියෙන්නේ. අන්නේ විමසීම ඔබ කරන්නට ඕනේ. ඒක තමයි ਵਿਚාරය කියලා කියන්නේ.
ඒ විමසීමෙන් තොර වුණොත් එහෙම ඔබ මේ විචාර පරීක්ෂාවට ලක් කරන අධීක්ෂණ නැත්නම් එහෙම උත්තර පත්‍ර පරීක්ෂකවරයා අතින් අඩු ලකුණකට හිමිකම් කියන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා මුලින්ම මතක තියාගන්න අදාළ දේ පමණක් කරන්න. මෙන්න සාමාන්‍යයෙන් උගසේන කතාවස්තුවේ දකින්න ලැබෙන ඒ වගේම පරණ ජාතක කතාවල ඒ වගේම බණ කතා සාහිත්‍ය අදාළ පොත් ග්‍රන්ථවල සටහන් වෙලා තියෙන සාමාන්‍ය භාෂා භාවිතය තමයි දිගු වැකි භාවිතය. දීර්ඝ වැකි සමහර ඡේද සමහර පිටු ගණන් පිරෙන්න මේ දිගු වැකි භාවිත කරනවා. සාමාන්‍ය එකවරම නිමාන වන සිදුවීමක්, දීර්ඝව කියන්න ඕන සිදුවීමක්, දීර්ඝව ගලා යන සිදුවීමක් මේ දිගු වැකි හරහා භාවිත වෙනවා. දැන් අන්න උදාහරණයක් අරගන්නවා උග්ගසේන කතාවස්තුවෙන් අපි මෙතනින් මුලින් සටහන් කරන්නට ඕනේ උග්ගසේන කතාවස්තුවේ සාර්ථකත්වය සඳහා උග්ගසේන කතාවස්තුවේ සාර්ථකත්වය සඳහා දීර්ඝ වැකි භාවිතය, දිගු වැකි භාවිතය ප්‍රබල අවියක් හැටියට කවියා නැත්නම් කතුවරයා යොදාගෙන ඇත. එහිදී අපට උග්ගසේන සිටුපුත්‍රයාගේ කතාව ආරම්භයේදීම මෙන්න මෙවන් උදාහරණයක් උපුටා දැක්විය හැකිය. එදවස් උග්ගසේන නම් සිටුපුත් යාළුණු කෙනෙකුන් හා සමග මැස්සක් මැත්තේ සිට ආස සිට නටන මේ මැද දීර්ඝ හිස් තැනක් තියෙන්නේ වචන ගොඩක් දිගට තියෙනවා. අන්තිමට වැදහොත්තාහ එතෙන්දී ඇවිල්ලා ගේ ඇතුළේ මම මෙයා ලැබුණොත් එහෙම අනිවාර්යෙන් ජීවත් වෙන්න නැත්නම් මේ නොලදොත් මිය යනවා. මේ වගේ කරුණු කාරණා රැසක් කියලා මේක දීර්ඝ වැකියක් හැටියට භාවිත කරනවා. දිගු වැකි භාවිතයේදී කවියා දීර්ඝව ගලා යන්න තියෙන අදහසක් මෙන්න මේ විදිහට ඊටාම ලස්සන ඉදිරිපත් කරනවා. එහෙමනම් උග්ගසේන කතාවස්තුවේ සාර්ථකත්වයට මේ දිගු වැකි භාවිතය ප්‍රබලව දායක වී ඇති ආකාරය අපට පැහැදිලි කර දිය හැකිය. ඒක දිගු වැකි භාවිතයෙන් පස්සේ මෙන්න භාෂා ලක්ෂණයක් තව එකක් කෙටි වැකි භාවිතය. අපි මෙන්න මේ විදිහට දාන භාෂා භාවිතය පිළිබඳ මෙවැනි තේමා රසක් ඇත. ඒක අපි කලින් සටහන් කරපු නිසා නැවතම සටහන් කිරීමට යන්නේ නැහැ. කෙටි වැකි භාවිතය. අන දිගු වැකි භාවිත කළා ඊළඟ අපිට විමසන ප්‍රශ්නය තමයි කෙටි වැකි. භාෂා භාවිතයේ සඳහා නැත්නම් භාෂාවේ සාර්ථකත්වය සඳහා කෙටි වැකි කොහොමද යොදාගෙන තියෙන්නේ? මදුව විකුණන්නා නැත. රන් හැරගෙනත් නොදෙමි. තව මෙතන පොඩි පොඩි කෙටි කෙටි ටිකක් තියෙනවා. ඒ වාක්‍ය අවසන් කරන්නට ඕන නිසා ඒ හිස්තැන තියලා අපි දුව පාවා දෙමි. මෙතනින් උග්ගසේන සිටුපුත්‍රයා හරි ආසාවෙන් අර උග්ගසේන විද්‍යා දීනිය විවාහ කරගන්නට අම්මට තාත්තට වෙලා යෝජනා කරනවා. මේ යෝජනාවේදී අම්මලා අකමැති වෙන එකවරම අකමැති වුණාට පස්සේ කරන්නම දෙයක් නැහැ. කරන්නම දෙයක් නැහැ. මෙයා මිය යනවා කියනවා. උග්ගසේන ලැබුණ නැත්තම් මිය යනවා කියනවා. ඊට පස්සේ යාළුවෙක්ගේ අතේ කහවණු දහසක් දීලා යවනවා තමන්ගේ දුවව විවාහ කරලා දෙන්න කියලා. අන්න ඒ අවස්ථාවේ තමයි මේ කියන්නේ. එතකොට ඒ විලාවේ දිගට කියාගෙන යන පොඩි සරල සිදුවීම් ටිකක් තියෙන්නේ. මදුව විකුණන්න නැත රන්න හැරගෙන නොදෙමි. අර එක දිගට තරහා ගියාම අපි මදුව විකුණන්න නැත ඒ වගේ නික ඇදගෙන කියන්නේ නැහැ. මේක ටිකක් වේගයෙන් කියන තරහා ගියාම අපි. අන්න ඒ වගේ භාෂා භාවිතය ප්‍රබලව මේ උග්ගසේන සිටුපුත්තුගේ වස්තුව සාර්ථක කරගන්න භාවිත කර තියෙන ආකාරය අපි එතෙන්දී පැහැදිලි කරනවා. එතකොට මේ කෙටි වැකි භාවිතය ඔන්න දිගු වැකි භාවිතය දෙක තුලින් භාෂාව ප්‍රබලව සාර්ථක වී ඇති ආකාරය අපිට විමසන්න පුළුවන් මේ උදාහරණ ආශ්‍රයෙන්. ඊළඟට අපි අනුප්‍රාස භාවිතයටත් යනවා. මේකේ තව එක භාෂා ලක්ෂණයක් අමතරව කෙටි වැකි දිගු වැකි එකටම යන නිසා එක භාෂා ලක්ෂණයක් වෙනම විස්තර කිරීමක් කරනවා අපි. කොහොමද අනුප්‍රාස භාවිතය? ඔබ දන්නවා අනුප්‍රාසයක් කියලා කියන්නේ එක සමාන ශබ්ද කිහිපයක් එක තැනක යෙදුනොත් එහෙම හරි ලස්සනයි සුන්දරයි ඒක අහගෙන ඉන්න ප්‍රියමනාපයි. ඒ අහගෙන ඉන්න ප්‍රියමනාප නිසා අපිට ඔන්න මේකක් භාවිත කරනවා මේ කවිය මේ නැත්තම් මේ අපේ කාව්‍යාත්මක භාෂාව එහෙම නැත්නම් උග්ගසේන කතා වස්තුව සාර්ථක කරගන්න අනුප්‍රාසවල භාවිතය. ලදොත් ජීවත් වෙමි නොලදොත් මියෙමි. මේ ලදොත් නොලදොත් ලදොත් නොලදොත් මේක තමයි අනුප්‍රාසාත්මක ගතිය. රූප කලාප විකාර රූප කලාප විකාර අර කකාරය එම රකාරය පකාරය වැඩිපුරම මෙතන භාවිත කරලා දෙනවා. මේක තමයි හරි කියවන්න ආස හිතෙනවා. මේක අහන්න ආස හිතෙනවා. එන්න මේ අහන්න කියවන්න ආස හිතෙන නිසා මෙන්න මේක අනුප්‍රාසාත්මක භාෂාව බවට පත් වෙනවා. ඊග අසුරෑන අල්වා ඇදි ඇදිසේ දුවන්නාසේ
ඇදි ඇදි සේදුවන්නාසේ. එතන අසුරෑන අල්ව ඇදි ඇදි සේදුවන්නාසේ එම කියා පුතු නලවයි. මේ අසුරෑන අල්ලලා අදින විදියට දුවනවා කියලා. ඒ වගේම මේ අවස්ථාවේදී මතක තියාගන්න මේ අසුරෑන අල්වා ඇදි ඇදි දුවන්සේ දුවන්නාසේ කියා මේක තමයි අනුප්‍රාසාත්මක බව. අනුප්‍රාසාත්මක බව අනුප්‍රාසාත්මක භාෂා භාවිතය. එහෙමනම් ඔන්න අපි දිගුවැකි කෙටියකි භාවිතය අනුප්‍රාසාත්මක භාෂා භාවිතය. ඔය දෙකින් භාෂාව සාර්ථකයි කියන එක ඔප්පු කළා. මේක කෙලවරදී මේ කෑල්ල මේ නැත්නම් මේ පළවෙනි කොටස කෙලවරදී අවසානයේදී අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. බොහෝ භාෂා ලක්ෂණ මෙහි යෙදුනත් මෙහි විචාරයට අදාළව කෙටිවැකි දිගුවැකි භාවිතයේ සහ අනුප්‍රාසාත්මක භාෂා භාවිතය තුළින් ඉතා විශිෂ්ට භාෂා ලක්ෂණ පිළිබිඹු කරන සාර්ථකවත් කතාවක් බවට මෙය පත්ව ඇත කියලා එතනින් ඒක හමාර කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ප්‍රධාන ප්‍රශ්නයේ දෙවෙනි කොටසට යනවා. දෙවෙනි කොටස යනවා. ඒ දෙවෙනි කොටස තමයි අවස්ථා හා සිද්ධි ගැලපීම. අපේ දරුවන්ට බොහෝ වෙලාවේ අවස්ථාවයි සිද්ධියයි. අවස්ථාවයි සිද්ධියයි ප්‍රශ්නයක් වෙනවා. ඒ ප්‍රශ්න මගහරින්න මම මෙන්න මෙහෙම අවස්ථාව හා සිද්ධිය විස්තර කරලා තියෙනවා. අවස්ථාව යනු සිද්ධි සමූහයක එකතුවක්. අවස්ථාවක් කියන්නේ පොඩි සිදුවීම් සමූහයක එකතුවක්. සිද්ධියක් යනු අවස්ථාවක කුඩා අංශයක්. කුඩා අංශුවක්. උග්ගසේන නැටුම් නරඹන විට විද්දත් දීනට වසී වූ අවස්ථාව. නිකාම වසී වෙන්නේ නෑනේ. අර බලලා මෙහෙම බලලා ටික බලලා ඒක බලාගෙන යනකොට තමයි වශී වීම සිද්ධ වෙන්නේ. ටිකක් වෙලා බලනවා. මෙන්න මේ සිදුවීම් කිහිපයක ප්‍රතිඵලයක් තමයි මෙන්න මේ අවස්ථාව. මෙන්න අවස්ථාව හිතම් ලස්සනට කියන කොහොමද කියන්නේ? විද්දත් දියණියගේ හාව භාව ලීලා දැක වායෝද්වාදික රූප කලාප විකාරයක් බලවත් න්‍යායයි නොසිතා ඈ කෙරෙහි බලවත් වූ ප්‍රේම ඇතිව. බලන්න මේ අවස්ථාව අනිත් අයට ආකර්ශනීය මට්ටමට දැනෙන විදිහට කතුවරයා ඉදිරිපත් කරලා තියෙනවා. මෙන්න මේ ඉදිරිපත් කිරීමම තමයි කතාව සාර්ථක කර ගැනීම සඳහා අවස්ථා හා සිද්ධි ගැලපීම යෙදিলা තියෙන කියන එක අපි ඔප්පු කරන්නට ඕනේ. දෙවෙනි සිදුවීම පළවෙනි උදාහරණය. ඊළඟට අපි යනවා සිද්ධියක් ගැන කියන්නට. අවස්ථා හා සිද්ධියක් ගැන පුතු කෙරෙහි ඇති ස්නේහය නිසා පුතුගේ අභිප්‍රාය ඉෂ්ට කර දීමට දෙමව්පියන් කටයුතු කරන ආකාරය. කොහොමද? ඒක සිදුවීමක්. අරයා කැමති වුණා, යා මැරෙනවා වගේ කිව්වා. අනේ මට මෙහෙම නැත්තම් ලැබෙන්නේ නැහැ කියලා කිව්වා. අම්මලා තාත්තලා බය වුණා. යාළුවෙක් හොයාගත්තා ගිහිල්ලා මෙන්න කහවණු දහසක් දීලා යාගේ තාත්තට දීලා මෙන්න මේක ගේන්න කියලා කිව්වා. මෙන්න මේ ගේන්න කියලා කියනකොට කහවණු දහස දෙන සිදුවීම තමයි ප්‍රධාන සිද්ධිය. මේක චුටි සිදුවීමක්. ඒ සිදුවීමක් තමයි තෙල අහස සිට නැටුව විද්දද්දුවගේ පියාට දීලා තමාගේ දුව මපුතුන්ට පාවා දෙන්නයි කියව. අන්න සිදුවීම. අර සිද්ධිදාමේදී අර අවස්ථා රැසක් උදා වෙලා මෙන්න මේ අවස්ථාව සාර්ථක කරන තව සිදුවීමක් භාවිත වෙනවා. එහෙනම් මෙන්න මේ වෙලාවේදී අපිට කියන්නට පුළුවන් මේ උග්ගසේන කතාවස්තුව සාර්ථක කර ගැනීම සඳහා අවස්ථා හා සිද්ධි භාවිතය ප්‍රබලව දායක වී ඇති ආකාරය අපට ඔප්පු කරන්න පුළුවන්. ඊට පස්සේ සමෝදානික අවස්ථාව. මේ විචාරය අවසන් වෙනකොට මේ විචාරය අවසන් වෙන අවස්ථාවේදී මතක තියාගන්න ඔබට අර කතා කරපු භාෂා භාවිතයයි ඊට පස්සේ අවස්ථා හා සිද්ධි නිරූපණයයි ඒ දෙකම අදාළ කරන එකට ගලපලා මේ අවස්ථාව නිමා කරන්නට ඕනේ. එතකොට තමයි අපි දෙයක් ඇහුවට පස්සේ අන්තිම ලස්සන සරසලානේ අවසන් කරන්නේ. ඒ වගේ මෙන්න මේ ඉහතින් දැක්වූ සියලු කරුණු කාරණා නැත්නම් ඉහතින් දැක්වූ භාෂා භාවිතය හා අවස්ථා සිද්ධි නිරූපණය තුලින් උග්ගසේන නම් සිටුපුත්තුගේ කතාවස්තුව සාර්ථක වී ඇති බව පැහැදිලි වේ. අපිට තව මේක පොඩි ඇඩ් කිරීමක් කරන්න පුළුවන්, එකතු කිරීමක් කරන්න පුළුවන්. කොහොමද? සමෝදානික අවස්ථාවේදී භාෂා ලක්ෂණවලදී දිගුවැකි කෙටිවැකි භාවිතය, ඒ වගේ අනුප්‍රාසාත්මක භාෂා භාවිතය ආදී කරුණු තුලිනුත් ඒ වගේම අර සිද්ධි හා අවස්ථා නිරූපණයේදී ඉදිරිපත් කළ සිද්ධිය සහ අවස්ථාව ආශ්‍රයනුත් අපට වඩාත් පැහැදිලි වන්නේ උග්ගසේන කතාවස්තුවේ සාර්ථකත්වයට ඒ සියලු දේවල් හේතු වී ඇති බවයි කියලා අවසන් කරන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට අපි ලකුණු 15ක් ලැබෙන විචාර ප්‍රශ්නයක් නිමා කරන්න පුළුවන්. ඒ නිමා කිරීමේදී අවසානයේදී ලකුණු ලබා දෙනකොට
උදාහරණ 4ට ලකුණු 4යි. උදාහරණ 10ක් දැම්මට ලකුණු හම්බ වෙනවද 10ක්? නෑ. උදාහරණ 4ට ලකුණු 4යි. ඔබ යොදපු උදාහරණ 4 ප්‍රශ්නයට අදාළව ගලපලා ලියනවා නම් අන්න ඒ අවස්ථාවේදී මේ අනිකුත් විස්තර සඳහා ලකුණු 11ක් ලැබෙනවා. උදාහරණ දැම්ම සර්ලා දන්නවා ඇති බලන මිස්ලා දන්නවා ඇති කියලා විස්තරයක් ලියන්න නැතුව තව උදාහරණ ටිකක් දානවා තව ටිකක් දානවා කියලා ලියාගෙන ගියට හරියන්නේ නැහැ. කතාව ලිව්වට හරියන්නේත් නැහැ. ගැළපෙන විදිහට උදාහරණ යොදානට අපේ ළමයි තව චූටි බයක් තියෙනවා. සමහර උදාහරණ අනේ අර පොතේ තියෙන විදිහටම ඕනේද? එක වචනයක් දෙකක් මෙහෙ වෙනස් වුණාට කමක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. උත්තර පත්‍ර පරීක්ෂාවේදී අපිට ඒක දැනුවත් කරනවා. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි 85%ක්වත් ඒ උදාහරණයේ ගැළපෙන මට්ටමට ඔබ ලිවිය යුතුයි. අපි ලකුණු 15ක් ලබා දෙන විචාරයෙන් පස්සේ ඔබට තව ප්‍රශ්නයක් තමයි ලකුණු 10 විචාරය කොහොමද ලියන්නේ කියන එක. අපි ඒකත් පොඩි අවධානයකට ලක් කරමු. අපි කවුරුත් දන්නවා 10 ශ්‍රේණියේ දෙවෙනි පාඩම ගුත්තිල කාව්‍ය ආශ්‍රයෙන් හදලා තියෙන පාඩම. ඒ පාඩම ආශ්‍රයෙන් එම විචාරය අපි ඊටාම ඉක්මනින් කෙටියෙන් විමසන්නට උත්සාහ කරමු. ලකුණු 10ක් හිමි වෙන විචාර ප්‍රශ්නය. 5, 6, 7 ප්‍රශ්න වලින් එකක්. මේ උදාහරණ 3ක් අපේක්ෂා කරන අතර අදාළ ප්‍රශ්නයට ඍජු පිළිතුරක් විචාරශීලීව සැපයීම බලාපොරොත්තු වේ. වැල් වට අරන් අරේ මෙහෙන් කරුණු හේඳලා අරේ මෙහෙ යනකොට අර අඳුරේ යතපත ගන්නකොට ලකුණු ලැබෙන්නේ නැහැ. මතක තියාගන්න ඒක. අහපු ප්‍රශ්න දැන් 5, 6, 7 කියලා ප්‍රශ්න 3ක් තියෙනවා. තුනෙන් ඔබ තෝරාගත යුත්තේ එක ප්‍රශ්නයයි. එක ප්‍රශ්නෙට ඒ උදාහරණ ඕනේ 3යි. උදාහරණ 3යි වචන 100ත් 125 තිබුත් උපරිම ප්‍රමාණවත්. උපරිම 100ත් 150ත් අතර ප්‍රමාණවත් වන ආකාරයෙන් රචනා කරන්න විචාරයක් ලක් කරන්න ඔබට අනිවාර්ය හැකියාව තියෙනවා මේ සරලව ඔලුවට මේක ගත්තොත් එහෙම ඒ සරලත්වය ඔබ වටහා ගන්න අපි දැන් විචාරය සිදු කරන්නේ කොහොමද කියන එකට යනවා. මෙන්න අපි දෙන විචාරය. වීණා වාදනයේ මිහිරි බව තීව්‍ර කොට දැක්වීමට ගුත්තිල කවියා රැස්සුවන්ගේ ප්‍රතිචාර යොදාගත් ආකාරය නිර්දිෂ්ට කොටසින් උදාහරණ දක්වමින් විස්තර කරන්න. ඔබ දැන් මම පුංචි හැඳින්වීමක් කරන්නම්. දැන් අර ඔබට નિયમિત කොටසේදී ගුත්තිල මූසිල දෙදෙනාගේ වීණා වාදනයේ අතරතුරදී මූසිල ආචාර්යතුමා පරාද වෙලා යනකොට ගුත්තිල ආචාර්යතුමා දෙවඟනන්ගේ නර්තනයන් වල ඒ සුන්දරත්වය පවා මිනිසුන්ට ලබා දෙන්න අවස්ථාවක් සලසගන්නවා. එතකොට ඒ දෙවඟනන්ගේ නර්තනයට කලින් මේ පාරිසරික මනුස්්‍ය තිරිසන් සියලුම සත්ව ප්‍රජාවටත් මේ වීණාවේ මිහිරියාව දීලා ඔන්නේ මිහිරියාවෙන් මුසපත් කරනවා. ඇත්තුන්ට අස්වයන්ට මොනරුන්ට නගර කාන්තාවන්ට රජතුමා ආරක්ෂා කරන සෙබළුන්ට මේ සියලු දෙනාට තමන් කවුද කියන එක අමතක කරන මට්ටමට මේ වීණාවේ ප්‍රබලත්වය භාවිත වෙනවා. මෙතනින් අහන්නේ මෙන්න මේ විමසුම්ශීලී මොළය බුද්ධිය ඔබ සතුව තියෙන්නට ඕනේ. ප්‍රශ්නය අහන්නේ මෙන්න මේ සම්බන්ධව රැස්සුවන්ගේ ප්‍රතිචාර යොදාගත් ආකාරය. රැස්සූ අයගේ ප්‍රතිචාර යොදාගත් ආකාරය. එතකොට මෙන්න මේ කියන රැස්සූ පිරිස් තමයි මාළු රංචු, අස්සයෝ, ඇත්තු, මොනරු, මිනිස්සු, දෙවගණන්, නගරකාන්තාවන්, මේ කුරුල්ලෝ සියලු අයම මේක රැස් වුණා. කැලේ ඉන්න මුවන් එළියට ආවා. නයි මුගටි, නයි ගුරුළු තරහා මිදුණා. මේ වගේ සුවිශේෂී ප්‍රතිචාර ගොඩක් ලැබුණා. එන්නේ ආශ්‍රයෙන් මේක විමසන්නයි කියන්නේ. අපිට ගන්න තියෙන්නේ උදාහරණ 3යි. හරි සරලයි. හැඳින්වීම. උදාහරණ ඉස්සරම හැඳින්වීම. මම අර මුලින්ම සටහන් කරා හැඳින්වීම ලොකු පරාසයක් අවශ්‍ය නැහැ. ගුත්තිල කාව්‍ය කෝට්ටේ යුගයේදී වැෑත්තෑවේ නම් වූ හිමි නමක විසින් රචනා කරන ලද අපූර්ව ග්‍රන්ථයකි. එයින් උපුටා ගන්නා ලද ගුත්තිල සහ මූසිල දෙදෙනා අතර සිදුවන වීණා වාදනයේ ප්‍රබල අවස්ථාවන් මේ නිරූපිතය. මේ නිර්දිෂ්ට කොටසින් නිරූපිතය. ඒ විස්තරේ දාලා එහි ගුත්තිලයන්ගේ නැත්තම් ගුත්තිලාචාර්යතුමාගේ වීණා වාදනයේ ප්‍රබලත්වය රැස් වූ පිරිසගේ දක්වන ප්‍රතිචාර ආශ්‍රයෙන් සාර්ථක වී ඇති බව වැෑත්තෑව හිමියන් ප්‍රකාශ කොට ඇති ආකාරය විමසා බලමු. ඔය වගේ සරලව දැන් සමහර ළමයි කල්පනා කරන් ඉන්නවා දුවේ පුතේ අර
පොතේ කහපාට කොටස තියෙන කෑල්ල එහෙම ලියන්න ඕන විචාරයක් ආරම්භ කරනකොට කියලා. ඒ මතය ඔළුවෙන් අයින් කරන්න ප්‍රශ්නය අහලා තියෙන්නේ මොකද්ද? ඒ ප්‍රශ්නයට අනුව හිත හදාගෙන ගුත්තිලාචාර්යතුමා, මෝසිලාචාර්යතුමා, වැත්තෑවේ හාමුදුරු, ගුත්තිල කාව්‍ය, කෝට්ටේ යුගය ඔය ටිකෙන් ගොඩ නගා ගන්න මේ ප්‍රශ්නය ප්‍රස්තුතයේ ආරම්භයේ හැඳින්වීම ගොඩ නගා ගන්න. අර ගොඩාක් විස්තර දා ඒ අනුව තමන්ගේ ඔළුවට අර ලොකු බරක් පටවගෙන මේ වැඩේ කරන්නට යන්න එපා. දැන් අන්න පළවෙනිම යනවා මේක අර වගේ කොටස් දෙකක් නෑ. එක කොටසයි තියෙන්නේ. අපි එක උදාහරණයක් ගන්නවා. සෙබළුන් අතින් අවි ගිලිහි යාම. ඔබ දන්නවා කවියේ එනවා නිති නිරිඳුගේ රැක වලෙහි නියුත්තෝ ෘති ලෙස රුපු නොදබිඳ ජයගත්තෝ පැතිරෙන වෙන නද බැඳුණු සිත ඇත්තෝ අති නවි ගිලිහෙන බව නොවදත්තෝ. සෙබලෙකුට අනිවාර්ය අංගයක් අවිය. ඒ අවිය බිමට වැටෙන කල් සෙබලා දන්නේ නැහැ කියලා කියන්නේ. ඒ සෙබලකම පවා අමතක කරන්න ගුත්තිලගේ වීණා වාදනය ඍජුවම දායක වෙනවා කියන එක මේ කොටසින් කියනවා. එහෙනම් මතක තියාගන්න මේ අවිය බිමට වැටුනොත් එහෙම දරුවනේ රජතුමා මොහුට උල තියෙනවා. බෙල්ල ගසා මරා දාන්න පුළුවන්. ඔහු ඊතරම් මේක ආරක්ෂා කරන්නට ඕනේ. එහෙම ආරක්ෂා කළේ නැත්නම් ඔහුගේ වෘත්තිය අහිමි වෙනවා. වෘත්තිය පමණක් නෙවෙයි ජීවිතේත් අහිමි වෙනවා. එහෙමනම් මේ වෙලාවේදී මතක තියාගන්න සෙබළුන් අතින් අවි ගිලිහි යාම කවියා ඉතා ප්‍රබලව මෙහිදී නිරූපණයට ලක් කරනවා. ඒ නිරූපණය ලක් කරන්නේ උදාහරණ අපි අරගන්න ඕනේ. අරගෙන අපි ප්‍රශ්නයට අදාළව ගලපන්නට ඕනේ. විචාරයට අදාළව ගලපන්න. කොහොමද ගලපන්නේ? ගුත්තිල සහ මෝසිල ආචාර්යතුමා දෙදෙනාගේ නැත්නම් ආචාර්යවරුන්ගේ වීණා වාදන අවස්ථාවේදී පාරිසරික වශයෙන් සියලුම සත්ත්ව ප්‍රජාව ඒ වගේම මිනිස් ප්‍රජාව ඔහුගේ වීණා වාදනය කෙරෙහි ආසක්ත වෙනවා. ඒ ආසක්ත වීමේදී ප්‍රබලව රජතුමාගේ ආරක්ෂක සෙබළුන් හැටියට සිටින ඒ සෙබළ මුල තමන්ගේ අතේ තිබෙන ආයුධය පවා අමතක වන ආකාරයට වීණාවේ මිහිරියාව විඳිනවා. මේ වීණාවේ මිහිරියාව මොවුන්ගේ මේ විඳීමට ලක්වෙන අවස්ථාවේදී අපට ඍජුවම ප්‍රකාශ කළ හැක්කේ ඉතා විශිෂ්ට වීණා වාදන ලක්ෂණ ගුත්තිලාචාර්යතුමාගේ තිබුණු බවත් ඒ වගේම ඒ බව ඔප්පු කරන්නට වැත්තෑවේ හිමියන් මෙන්න මේ බාහිර අයගේ රැස් වූ පිරිසකගේ ප්‍රතිචාර ඉතා විශිෂ්ට ආකාරයෙන් යොදාගෙන ඇති බව පැහැදිලි කර හැකිය. එහෙම කියලා තමයි අපි මේ කවිය දාන්නට ඕන. එහෙම කවිය යොදලා අපි මේ කවිය තේරුම ලියලා ඉන්න අවශ්‍යතාවයක් නැහැ. අපි කලින් පොඩි සටහනක් කළා. අපේ දරුවෝ තවගෙන මේ තේරුම ලියනවා. තේරුම ලියන්නම එපා. ප්‍රශ්නෙට අදාළ කොටස විතරක් ගන්න. අදාළ කොටස පමණක් අරගෙන ඒ මෙන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තෑවේ හාමුදුරුව කෘතිය සාර්ථක කරගන්න බාහිර අයගේ පැමිණි අයගේ ප්‍රතිචාර මේකට උපයුක්ත කරගෙන තියෙන ආකාරය. ඒක මෙතනින් සටහන් කරන පළවෙනි උදාහරණය. අපි යනවා දෙවෙනි උදාහරණයට. දෙවෙනි උදාහරණය තමයි මෙතන අපි උදාහරණ තුනයි බලාපොරොත්තු වෙන්නේ. දෙවෙනි උදාහරණයට ගන්න පුළුවන් පුර කාන්තාවන්ගේ උකුලේ සිටි දරුවන් බිමට වැටීම. ඔබ දන්නවා අර මනමත් කරවන දනමුළු දෙරණ රසවත් වන වෙන නදනද කරන ඒ කවිය මේක ලස්සනට භාවිතයට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අම්මා කෙනෙකුට උකුලේ ඉන්න බබාව අමතක වෙනවා කියන්නේ කොයි වගේ දෙයක්ද? පුර කාන්තාවන්ට මේක අමතක වෙනවා කියන්නේ. නගර කාන්තාවන්ට තමන්ගේ උකුලේ ඉන්න ළමයි අමතක වෙනවා. එතකොට මොවුන්ගේ මේ බාහිර ප්‍රතිචාර මේ ඉන්න ජන සමාජයෙන් දක්වන මේ ප්‍රතිචාරات එක්කම මේ වීණා වාදනයේ මොනතරම් මිහිරිද කියන එක ඔබට හඳුන්වන්නට ඔබට මේ සම්බන්ධව තොරතුරු සපයන්නට ඉතාම විශිෂ්ට උදාහරණයක් හැටියට ගන්න පුළුවන්. තව මම මේ උදාහරණ දෙන ගමම පොඩි මතක් කිරීමක් කරන්නම් ඔබට 14 වෙනි කවියේ සිට 27 වන 28 වන කවිය දක්වාම මේ කියන ප්‍රශ්නයට උදාහරණ ඕනෑ තරම් ගන්න පුළුවන්. ඒ උදාහරණ සියල්ලම මේකට ඉතා විශිෂ්ට විදියට ගැලපෙනවා. එනිසා මේ උදාහරණ මම මේකේ උදාහරණ මේ සටහන් කරන්නේ නාමිකව කිහිපයක් පමණයි. නාමිකව මේ කිහිපයක් පමණයි මේ උදාහරණ සටහන් කරන්නේ. නමුත්
ඒ සියලුම උදාහරණ මේකට ගන්න පුළුවන්. මේ උදාහරණ 3 විතරක්ම නෙවෙයි ඔය ප්‍රශ්නෙට උත්තරේ හැටියට ගලපන්න තියෙන්නේ. ඒක මතක තියාගන්න. අපේ ළමයි සමහරක් අය කල්පනා කරනවා මේ උදාහරණ 3 තමයි මේ 3 තමයි පාඩම්. අයියෝ අර කවි ටික පාඩම් කරේ නෑනේ මම. නෑ එහෙම නෑ. උදාහරණ ඔය 14 වෙනි කවියේ සිට 27 වෙනි කවිය දක්වාම සියලුම කවි මේ සඳහා උදාහරණයට භාවිත කරන්න පුළුවන්. දෙවියන්, සත්වයන්, මිනිස්සු, කුරුල්ලෝ සියලුම අය මේකට ආසක්ත වුණු බව තියෙනවා. නගර කාන්තාවන්ගේ ස්වරූපය අපි ගත්තොත් නැවත සැරයක් මනමත් කරවන ධන මුළු දෙරනා මුළු මහා පොළොව තලයේම ඉන්න ජනතාවගේ මනස මත් කරලා දානවා. මොකද්ද මේ මත් කරලා දාලා තියෙන්නේ? ඒ කාරණාව රසවත් වන වෙන නද නද කරන රසවත් වන්නා වූ වීණා නාදයම තමයි මේකට භාවිත වෙලා තියෙන්නේ. අන්තිමට තියෙනවා නොදනේ දරුවන් ඇකයෙන් වැටුණා. දන්නේම නෑ දරුවන් ඇකයෙන් වැටිලා උකුලෙන් වැටිලා. මේ හරි ලස්සන සුන්දර සිදුවීමක් කවියා මේ කාව්‍ය සාර්ථක කරගන්නටත් ඒ වගේම ගුත්තිල ආචාර්යතුමාගේ වීණා වාදනයේ ප්‍රබලත්වය නිරූපණය කරන්නටත් භාවිත කරනවා. ඒක ඉතාම විශිෂ්ට විදියට ඔළුවට තමන්ගේ දාගත්තනම් ඒ ඇතුළට ඔබා ගත්තනම් පාඩම් කරගත්තනම් මේ විචාර ප්‍රශ්නයට පිළිතුරු ලියන එක අපිට එච්චර ලොකු ගැටලුවක් නෙවෙයි. අපි යනවා ඊළඟ උදාහරණයට ඇත් අස් සේනා නිසොල්මන් වීම. අපි මේ අර සම්පූර්ණ කවිය ලියන්න ඕනි කියලා මේකක් නෑ විභාගෙදී. සම්පූර්ණ කවිය බලාපොරොත්තු වෙන්නේ අපිට උදාහරණයට ගැලපෙන්නේ මේ ගජසෙන් සිටියම් ගජසිරි කියලි. මේ කවියේ මුල තියෙනවා ඇත්තු ඉන්නවා ඇත්තුන්ගේ මූණවල් වල වහලා ඉන්නවා මී මැස්සෝ වහන් ඉන්නකොට ඇත්තු මෙහෙම කන්තල ගහනකොට වෙනදට අර උන් කැඩිලා බිම් මැරිලා බිමට වැටෙනවා. අද කන්තල ගහන්නෙත් නැහැ කන් දෙක හොල්ලන්නෙත් නැහැ මී මැස්සෝ තමන්ට කැමති විදිහට ඒ මද කිපුණු හස්තිරාජීන්ගේ කන් වලින් අර පල්ලෙහාට ගලාගෙන ශ්‍රාවයේ වගේ දේවල් තමන්ට ඕන විදිහට රස විඳිනවා. බය නැතු හැබැයි ඔවුනුත් අත්තටු ගහන්නේ නැහැ. අත්තටු ගහන්නේ නැත්තේ ඔවුනුත් අර වීණා වාදනයේ සවන් දෙනවා. අර කියන ශබ්දය කියන එක අර ඇතාටත් ලැබෙයි තමන්ටත් කරදරයක් කියන එක අන්න අවබෝධ කරගන්න. බලන්න ඒ මීමැස්සා ඒ වගේම ඇතා මේ කියන සියලුම කණ්ඩායම් මේ වීණා වාදනය කරේ දැඩි ලෙස ආසක්ත වෙලා ඇලිලා ඉන්නේ. එතකොට ඒ ඇලිලා ඉන්න ස්වභාවය අපි හිතින් විස්තර කරනවා. මෙන්න මෙහෙම ඉන්නවා. එතකොට මෙන්න මේ කොයිතරම් ප්‍රබල විදියට මේකට ඇතුළත් වෙලා මේ සඳහා යෙදිලා ඉන්නවද කියන එක කියනවා නම් ඇත්තු හරියට පින්තූරයක අපි ෆොටෝ එකක් කියලා කියන්නේ ඒකේ ඉන්න ඇත් කණ්ඩායමක් වගේ තමයි හෙල්ලෙන්නේ නැතුව මෙහෙම ඉන්නවා. හෙල්ලුනොත්වත් Tamanට මිහි වීණාවේ මිහිරියාව ඉඳ ගන්න බෑ. අන්න එහෙනම් ඇතුන්ගේ හැසිරීම ආශ්‍රයෙන් පුළුවන් මෙන්න වීණා නාදය ප්‍රබලයි. ඒ වගේම මෙන්න ගුත්තිලාචාර්යතුමාගේ මූසිලාචාර්යතුමාගේ ඒ දෙදෙනාගේ වීණා වාදනය ඉතා සාර්ථකයි කියන එක ඔප්පු කරන්නට මෙන්න මෙතන බාහිර කොටස් වල භාවිතය යොදා ගන්න අවස්ථාව සැලසෙන්නේ. ඊළඟට අපි මෙතෙන්දී තව එක උදාහරණයක් අපි ගන්නවා. අස්වැයන්ගේ හැසිරීම කොහොමද කියලා බලන්න. සංසල නොව එහි පිළිරූ ලෙසිනේ නන්හයසෙන් සිටියෝ සිටි මතිනි. අස්වයෝ කියන කණ්ඩායම නිකං ඉන්නේ. නිතරම දුවනවා. හෙල්ලෙනවා. කකුලක් කරමීම හොල්ලි ඉන්නේ. අතක් කරමීම පද්ද ඉන්නේ. එහෙම ඉන්නකොට අද මෙහෙම හෙල්ලෙන්නේ නැතුව ඇත් කණ්ඩායම ඉන්නවා කියලා කියන හොඳට මතක තියාගන්න. කොයිතරම් මේ වීණාව මිහිරිද කියන එක. දන්නවනේ අස්වැයන්ට ලේසි ගමනක් නෑනේ. අස්වැයන්ට ආයේ මේ එක තැනක ඉඳලා අරේ මෙන්න හැම වෙලාවෙම නටනට ඉන්නේ. ඔවුන් ඉන්නවා සංසල නොවේහි පිළිරූ ලෙසින් හෙල්ලෙන්නේ නැතුව පිළිරුවක් වගේ මෙන්න මෙහෙම. ඉතින් ඔබ හිතට ගතට මේක අරගන්න. මේ අස්ව කණ්ඩායම ගැන කියනකොට මේක සිහියට නගා ගන්න. ඒ අනුව තමයි මේ විස්තරය තාම ලස්සනට ඔබට ගොනු කරගන්න පුළුවන් වෙන්නේ. නන් 6 සෙන් සිටියෝ නන් 6 නොඑක් අස්ව සේනාවන් සිටි මතිනේ සිටියෝ. හිටපු විදිහටම හිටියා. අස්ව සේනාව හිටපු විදිහටම හිටියා. ඒ තමයි හරි අපූර්ව රචනා ශක්තිය පැත්තෑවි හාමුදුරන්ගේ. එතකොට ඔබට ලියන්න තියෙන්නේ ඔබට සපයන්න තියෙන්නේ
මෙන්න මේ බාහිර පාර්ශවයන්ගේ මෙන්න මේ හැසිරීම් රටාව ආශ්‍රයෙන් ගුත්තිල කාව්‍ය සාර්ථක වී ඇති බවත් ඒ වගේම ගුත්තිල කාව්‍ය ඒ අනුව ඉතා විශිෂ්ට කාව්‍යයක් බවට පත්ව ඇති බවත් ඔබට පැහැදිලි කරන්න පුළුවන්. එහෙනම් උදාහරණ මේ ඇත් අස් සේනා නිසල්මන් වීම යටතේ අපිට කරුණු දෙකක් දාලා ලියන්න පුළුවන්. අපි කරුණු ගොඩක් දන්නවා. එතකොට අපි සාමාන්‍ය උදාහරණයකට ගොනු කළා මේ ඇතුන් සහ අස්වැයන් කියලා ගොනු කළා ලියවතර උත්තර පත්‍ර පරීක්ෂකයා කල්පනා කරනවා මේ ලියන දරුවා හොඳ විචාරශීලී බුද්ධියක් තියෙන දරුවෙක් කියලා. එතකොට ඔබට ඒ විදිහට මේ භාවිතය 100% සාර්ථක කර ගැනීමේ අවස්ථාව මේන් උදා වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඔන්න අපි උදාහරණ 3ක් ගත්තා. මේ ਵਿਚාරයේදී අපිට අන්තිමට ඔප්පු කරන්න තියෙන කාරණාව තමයි වෑත්තෑවේ හාමුදුරුවන් ගුත්තිල කාව්‍ය රචනා කිරීමේදී ඒ ගුත්තිල වාදනය ඉතා විශිෂ්ටයි. මේ ගුත්තිල වාදනයේ දැඩි මිහිරි මේ මිහිරි බව ඔප්පු කරන්නට හිතන්න ඒක තමන්ගේ දරුවන් අතින් ගිලිහෙන්න. ඒ වගේම අස්සයෝ තමන්ගේ උත්පත්ති ගති ලක්ෂණ මගහරව ගන්න. ඒ වගේම මද කිපුණු ඇත්තු මොනම හේතු නිසාවත් එක තැනක ඉන්නේ නැහැ. කකුල් අතපය බැඳලා ගස් පොල් ගස් හරි මොනවා හරි වටේට දාලා හොඳට තදින් බැඳලා ඉන්නේ. මෙන්න මේ වගේ අවස්ථාවකට ඔවුන් පතර ඔවුන්ගේ අවස්ථාවන් මගහරවන්නට මෙන්න ඒ සිදුවීම් සියල්ල භාවිත කරගෙන අපි අවසානයේ සමෝදානික අවස්ථාවට හැම විචාරයක්ම ලියන පිළිවෙල එකයි. ඒ ලියන පිළිවෙල උදාහරණ ප්‍රමාණය සහර දීලා අහලා තියෙන ප්‍රශ්නෙට අනුව ලියන අවස්ථාව විතරයි වෙනස් වෙන්නේ. නැත්නම් එකම පිළිවෙලටයි මේක ගලාගෙන යන්නේ. සමෝදානික අවස්ථාව. සමෝදානික අවස්ථාවේදී අපි මෙන්න මෙහෙම ලියන අවසානයට එකට ගොනු කරන අවස්ථාව. ඉහත කරුණු අනුව වෑත්තෑවේ හිමි ගුත්තිල වීණා වාදනයේ මිහිරි බව තීව්‍ර කිරීමට මිනිස් හා සත්ව ප්‍රතිචාර යොදාගෙන ඇති ආකාරය මනාව පැහැදිලි වේ. ඔබට මේ කියපු විදිහට විචාරය ලිව්වනම් මේ වගේ විචාර 5ක් 10ක් එක දිගටම ඔබ ලියා සූදානම් වුණොත් එහෙම පුරුදු පුහුණු වුණොත් එහෙම ඔබට හැකියාව ලැබෙනවා අදාළ ලකුණු මට්ටම ඉහළ ආකාරයෙන් ලබා ගන්න. ඔබට මේ විචාරයේදී ලකුණු ලැබෙන පිළිවෙල මෙන්න මෙහෙමයි. උත්තර පත්‍ර පරීක්ෂකයෙක් හැටියට මට ඔබට ලකුණු දෙන්න කියලා ලකුණු ලබා දෙන පත්‍රිකාවේ සටහන් වෙලා තියෙන්නේ උදාහරණ 3ක් තියෙනවා. ඒ මෙතන උදාහරණ 3 එන්නට ඕනේ. චූටි නිවැරදි කිරීමක් කරගන්න. උදාහරණ 3ට ලකුණු 3ක් ලැබෙනවා. උදාහරණ 3ට ලකුණු 3ක් ලැබෙනවා. ඒ වගේම අනෙකුත් විස්තරවලට ලකුණු 7ක් ලැබෙනවා. 7යි 3යි 10යි. උදාහරණ 3 තිබ්බා කියලා ලකුණු 3ක් හිමි වෙනවා කියන එක ඔළුවට අරගෙන උදාහරණ 3 විතරක් ලියලා එන්න එපා. ඒක මතක තියාගන්න. උදාහරණ 3 ලියලා අර මං කරපු සටහන තියෙන්නට ඕනේ. එහෙම තිබිලා ඔබට ලකුණු ඉහළම ආකාරයෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙමනම් දුවේ පුතේ අද ජාතික පාසල වැඩසටහන යටතේ ඔබ සාකච්ඡා කළා ලකුණු 15ක් හිමි වෙන විචාරයක්, ලකුණු 10ක් හිමි වෙන විචාරයක් ලියන්නේ කොහොමද කියලා. පළවෙනි එක උග්ගසේන කතාවස්තු ආශ්‍රයෙන්, දෙවෙනි එක ගුත්තිල කාව්‍ය ආශ්‍රයෙන්. මම හිතනවා මේ සත්කාරය ඔබට මහඟු සත්කාරයක්. ඔබගේ අඩු විචාර ශක්තිය වැඩි දියුණු කරගන්නට මේ අද ජාතික පාසල හලා කරපු මේ පාඩමෙන් මහත් ශක්තියක් ලැබෙනවා. එහෙමනම් සියලු දෙනාට අද මේ විචාර ශක්තිය තව තවත් දියුණු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද අපි පාඩම විචාරයක් ලියමු කියන පාඩම මේ නිමා කරනවා. එහෙමනම් දරුවනේ සියලු දෙනාටම සුබ දවසක් වේවා. ආයුබෝවන්.